අපි අද දෙවෙනි පාඩම කරන්න බලාපොරොත්තු වෙනවා වර්ගමූලය කියන කොටස. අපි ගිය පාඩමේදී කලින් පාඩමේදී අපි මේකේ පළවෙනි පාඩමේ ඒ කොටස් එක ඉවර කරා. අපි නමුත් ගණන් හදලා නැහැ. දූල පුතාලා ගණිතයේ මේ කොටස් ටික හදලා මිශ්‍ර අභ්‍යාස කියන කොටස ඒ කොටස් ටික දූල පුතාලා හදුවනම් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඒක උත්තර සාකච්ඡා කරන්න. මේකේ මේ දූල පුතාලා කලින් ඒ ගණන් ටික හදවලා කියන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා උත්තර ටික සාකච්ඡා කරන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක ගණන් ටික අනිවාර්යයෙන්ම හදන්න. ඒක අපි උත්තර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වැරදුනත් කමන්නේ. හරි වුණත් ඒ වැරදුනත් කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ගණන් ටික හදන එක ඇත්තට මේක පාරක්. ඊට පස්සේ අපි උත්තර සාකච්ඡා කරාම දූල පුතාලට වැරදිච්ච තැන් තේරුම් ගන්න පුළුවන්. ඒකයි වැදගත් වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම හදන්න. අනික කලින් පාඩමට සහභාගී වෙන්න නැත්නම් ඒකේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇත්තටම ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඒ ටික. ඊට පස්සේ ගණන් ටික හදන්න අනිවාර්යයෙන් මේක වැදගත් වෙයි. අපි අද කතා කරන්නේ වර්ගමූලය කියන කොටස. එතකොට අපි මේ පාඩමේ අරමුණ කියන එක මේක ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කොටස ගැන කතා කරොත් මේ වර්ගමූලය කියන පාඩම අපි ඉගෙන ගත්තාම පූර්ණ වර්ගයක් නොවන ධන සංඛ්‍යාවක වර්ගමූලය සන්නිකර්ෂණයට පුළුවන් කියලා. එතකොට මේක වැදගත් වෙනවා මේ ධන සංඛ්‍යාව කියන එක. ධන සංඛ්‍යාව කියන එක මේක ඉතාම වැදගත් වෙනවා. මේකේ ඍණ සංඛ්‍යා කියන එකේ වර්ගමූලය හොයන්න පුළුවන්. ඒක දූල පුතාලා සාමාන්‍ය පෙළදී හොයන්නේ නෑ. ඇත්තටම ඒක උසස් පෙළදීත් මං හිතන්නේ හොයන්නේ නෑ. ඒක විශ්වවිද්‍යාලයකට ගියාම තමයි දූල පුතාලට හොයන්න පුළුවන්. උසස් පෙළදීත් මං හිතන්නේ ඒක හොයනවා කියලා වර්ගමූලය. ඒක නිසා උසස් පෙළදී හොයනවා. උසස් පෙළදී හොයනවා. ඒක සමා වෙන්න. උසස් පෙළදී යම් කොටසකට හොයනවා මට මතක විදියට. එතකොට ඒකේ ඇත්තටම ඒවා ඉගෙන ගන්න මේ වර්ගමූලය හොයන කියන එක දැනගෙන තියෙන්න ඕන. ධන ඍණ කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ඍණ කියන අවස්ථාව හොයන එකට අපි පස්සේ මම පොඩ්ඩක් ඒක කියන්නම්. ඍණ කියන එකට i වර්ගය එහෙම j වර්ගය එහෙම අපි දාලා ඒකෙන් හොයන්න පුළුවන් අපිට. එතකොට එහෙම හොයනකොට දූල පුතාල මේ වර්ගමූලය හොයන කියන එක විතරයි එතකොට දැනගන්න ඕන. මේක දන්න නැත්නම් උසස් පෙළ උනත් ඒ විශ්වවිද්‍යාලවල ඒ වර්ගමූලය හොයන එක උනත් කරන්න බෑ ඇත්තටම. මොකද දූල පුතාලා ඉහළට ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න මේ ඍණ කියන එකයි ධන කියන එකයි අතර වෙනස් කරන්නේ කොහොමද කියන එක තමයි ඉගෙන ගන්නෙ. එතකොට වර්ගමූලය කියන එක හොයන විදිහ දූල පුතාලා මේ 10 වසරේ 10 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙන්න ඕන. එතකොට ඉගෙනගෙන නැත්නම් ඒක එතකොට ඊටාම අපහසු වෙනවා ඒවා සුළු කරන ආකාරය. මං කලින් කිව්වා වගේ ධන කියන එක ඍණ වුණාම කොහොමද විසඳන්නේ කියන එක විතරයි උගන්වන්නේ ඇත්තටම. ඒක නිසා මේ වර්ගමූලය හොයන ආකාරය මේ පන්තියේදී ඉගෙන ගන්න එක ඊටාම වැදගත් වෙනවා. එතකොට අපි පූර්ණ වර්ගයක් කියන එක දූල පුතාලා ඒක දන්න දෙයක් මං හිතන විදියට. එතකොට දෙකේ වර්ගය 4 කියන එක. එතකොට 4 වර්ගමූලය හෙව්වොත් කෙලින්ම අපිට 2 කියලා දන්නවා. 9 වර්ගමූලය හෙව්වොත් එහෙම අපි 3යි කියලා දන්නවා. ඒවට තමයි අපි පූර්ණ වර්ග කියන්නේ. එතකොට එහෙම නෙවෙයි නම් එතකොට අපි හිතුවොත් එහෙම 5 වර්ගමූලය කීයද? 6 වර්ගමූලය කීයද? 7 වර්ගමූලය කීයද? 8 වර්ගමූලය කීයද වගේ. ඒ වගේ ඒවා ධන සංඛ්‍යා වෙන්න ඕන හැම එකම 7 8 ඒ වගේ 10 11 එහෙම මේවා ධන සංඛ්‍යා වෙන්න ඕන. අපි ධන සංඛ්‍යාවල ධන කියලා ලියන්නේ නැහැ කියලා දූල පුතාලා දන්නවා. එතකොට අපි ඍණ කියන ඍණ 8 ඍණ 10 ඍණ 11 කියන මේවා හොයන්න මං කලින් කිව්වා වගේ ඒක උසස් පෙළ වෙනකොට මට මතක විදියට ඒවා මේ ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම ඒ අවස්ථාවේදී කරන්නේ මේ දූල පුතාලා මේ 10 ශ්‍රේණියේදී මේ ඉගෙන ගන්න මේ 7 වර්ගමූලය හිතුවොත් අපි ඍණ 7 වර්ගමූලය හොයන එකයි 7 වර්ගමූලය හොයන කියන එකයි ඇත්තටම මේ දූල පුතාලා මේ 10 ශ්‍රේණියේදී මේ 7 වර්ගමූලය හොයන ආකාරය ඉගෙන ගන්නවා. එතකොට මේ උසස් පෙළදී හරි ඒ වයේදී ඉගෙන ගන්න මොකද්ද මේ ඍණ කියන එකට
ඍණ කියන එක අයින් කරලා එතකොට 7 වර්ගමූලය හොයනවා මේ ඍණ කියන එකට අපි වෙන සලකුණකින් අපි මේ ඍණ කියන එක දක්වනවා. අපි ගොඩක් වෙලාවට j වර්ගය කියලා හරි එහෙම දක්වලා එතකොට දුවල පුතාලා 7 වර්ගමූලය දන්නව නම් ඒකට j එකක් දැම්මහම එතකොට මේක ඍණවල වර්ගමූලය කියලා දක්වන්න පුළුවන්. එතකොට මං කලින් කිව්වා වගේ දුවල පුතාලා මේ 7 වර්ගමූලය කියන එක 7 වර්ගමූලය කියන එක හොයන්න දැන් පුරුදු වෙන්න ඕන. පුරුදු නැත්නම් මේ j එකක් දාන්න විතරයි දුවල පුතාලා උසස් පෙළදී විශ්වවිද්‍යාලයකදී ඉගෙන ගන්න මේක විතරයි ඇත්තටම. එහෙනම් මේක දන්නේ නැත්නම් සුළු කරන්න බෑ කියන එක හොඳින් මතක තියාගන්න. ඒකයි මේ සාමාන්‍ය පෙළට මේ 7 වර්ගමූලය හොයන එක දක්වලා තියෙන්නේ. ඇත්තට මේක ඉතාම වැදගත් කොටසක් වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම ධන සංඛ්‍යාවක වර්ගමූලය සඳහා ආසන්න අගයක් බෙදීමේ ක්‍රමය මගින් සෙවීමට. එතකොට මේ ධන සංඛ්‍යාවක එතකොට වර්ගමූලය හොයන ආකාරය තමයි මේක මේ දක්වලා තියෙන්නේ. එතකොට ධන සංඛ්‍යාවක ඒ වර්ගමූලය කොහොමද හොයන්නේ කියන එක තමයි මේක මේ කතා කරන්නේ. අපි ඒක බැලුවොත් ඒක පොඩ්ඩක් අපි මේ පාඩමේදී බලන්න ඉගෙන ගන්න වෙනවා. අපි මේකෙදී ධන සංඛ්‍යාවක වර්ගමූලය කියන කොටස මුලින්ම ඉගෙන ගන්නෙ. අපි 14 වෙනි පාඩම ධන සංඛ්‍යාවක වර්ගමූලය කියන කොටස තමයි අපි ඉගෙන ගන්නෙ. එතකොට මේ ධන සංඛ්‍යාවක වර්ගමූලය කියන එක අපි බැලුවොත් එහෙම මම කලින් කිව්ව ඍණ සංඛ්‍යාවක වර්ගමූලය හොයන එක ඊටාම ලේසියි. ඇත්තටම ධන සංඛ්‍යාවක වර්ගමූලය දන්නවනම් ඒක හොඳින් මතක තියාගන්න. ඒක නිසා මේ ධන සංඛ්‍යාවක වර්ගමූලය හොයනවයි කියන මේ කොටස ධන සංඛ්‍යාවක වර්ගමූලය කියන මේ කොටස ඊටාම වැදගත් වෙනවා. මොකද ඍණ සංඛ්‍යාවක වර්ගමූලය හොයන්නත් මේ ධන සංඛ්‍යාවක වර්ගමූලය හොයන ආකාරය අපි දැනගෙන තියන්න එක වෙන වැදගත් වෙන හින්දා. එතකොට අපි මේක බැලුවොත් එහෙම සංඛ්‍යාවක වර්ගය පිළිබඳවත් වර්ගමූලය පිළිබඳවත් ඔබ මීට පෙර යම් තාක් දුරට ඉගෙනගෙන ඇත කියලා දක්වන කලින් පන්තිවල ඉගෙනගෙන කියලා කියන්නේ සංඛ්‍යාවක වර්ගමූලය පිළිබඳව යම් තාක් දුරකට ඉගෙනගෙන තියෙයි කියලා දක්වන්න තියෙනවා. එතකොට ඒ පිළිබඳව සැකෙවින් මතක් කරගනිමු කියලා දක්වන. එතකොට ඒ කලින් ඉගෙන ගත්තව මතක් කරගනිමු කියලා දක්වලා තියෙන්නේ. මේකෙදි 3 වැඩි කිරීම 3 කියන එක 9 කියන එක දක්වලා තියෙනවා. එතකොට 3 වැඩි කිරීම 3 කෙටියෙන් ලිව්වහම 3 වර්ගය කියලා ලියන්න පුළුවන් කියන එක 3 වර්ගය කියලා ඒක ලියනවා. දෙකෙන් දැක්වෙන්නේ 3 දෙවරක් ගුණ වන වගයි කියලා දක්වනවා. මේ අනුව 3 වර්ගය 9 කියලා දක්වනවා. එතකොට මේකෙදී මේ දක්වලා තියෙන්නේ 3 වැඩි කිරීම 3 කියන එක මෙතන දුවල පුතාලා සමහරලාට ඉගෙනගෙන ඇති මේ 3 එකේ බලය 3 එකේ බලය එතකොට එකම දෙක වැඩි කරනකොට මොකද වෙන්නේ මේ බල එකතු වෙනවා 3 දෙවෙනි බලය කියලා. මේ එක එකතු කිරීම එක කියන එක තමයි එන්නේ. දුවල පුතාලා ඉගෙනගෙන ඇති වැඩි සංඛ්‍යා වැඩි කරනකොට ඒකේ බලය වැඩි කරනකොට මේවා ඒවයි බලය එකතු වීමක් සිද්ධ වෙන්නේ කියලා. මේකයි සමාන නම් එතකොට මේකේ බලය එකතු වීමක් සිද්ධ වෙන්නේ කියන එක දුවල පුතාලා මං හිතන්නේ ඉගෙනගෙන ඇත්ත සමහරලාට. මම මේක තව විදිහකට දැක්කොත් එහෙම 3 2 වැඩි කිරීම 3 කියන එක බැලුවොත් එහෙම මේකෙදී මෙතන එක බලය තියෙන්නේ මෙතන දෙකේ බලය තියෙන. එතකොට මේක වැඩි කරාම එන්නේ කීයද? 3 3 වෙනි බලය කියන එක එන්නේ. ඒ කියන්නේ මේ දෙක එකතු කරන එක තමයි වෙන්නේ. එතකොට ඒ කියන්නේ 3 2 කියලා කියන්නේ 9යි 3 1 කියන්නේ 3යි. එතකොට 9 රත් 3 27යි කියන එක. එතකොට 3 3 වෙනි බලය කියන්නේ 3 වැඩි කිරීම 3 කියන්නේ 9යි 9 වැඩි කිරීම 3 කියන්නේ 27යි. එතකොට එක සමාන වෙනවා. ඒක නිසා මේක පොඩ්ඩක් මෙහෙම මතක තියාගන්න ඕනම දෙයක් එහෙමයි 3 2 වැඩි කිරීම 3 2 කියලා කිව්වොත් එතකොට මේ වැඩි කරනකොට වෙන්නේ මොකද්ද? බලයවල් එකතු වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේක 3 4 වෙනි බලය වෙනවා.
එතකොට ඒක මේක දක්වලා තියෙන්නේ ඒ කොටස ඇත්තටම 3 1 කියන එකයි 3 1 කියන එකයි වැඩි කරාම 3 මේ බලයවල් එකතු වීම සිද්ධ වෙන්නේ. එතකොට පොදු හරය ඇවිල්ලා පොදු හරය කියන එක 3යි බලයවල් තියෙන 1 1යි 2යි එතකොට 2 වෙනවා. එතකොට මේකට අපි කියනවා 3 වර්ගය කියලා දක්වනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මෙහි දෙකෙන් දැක්වෙන්නේ 3 දෙවරක් තුන්වෙනි 3 කියන සංඛ්‍යාව දෙවරක් ගුණ කරන වග කියලා දක්වලා තියෙනවා. එතකොට මේ 3 කියන එක දෙපාරක් වැඩි කරනවා කියන එක තමයි මේ දෙකෙන් දක්වලා තියෙන්නේ. ඒ අනුව 3 වර්ගය 9 වන අතර ඒ බව 3 එතකොට දෙවෙනි බලය කියන එක 9 කියන එක දක්වන්න පුළුවන් කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට 3 වැඩි කිරීම 3 කියන එක මෙතන 1 1 30 කියලා අපි කතා කරා. එතකොට මේක 3 දෙවෙනි බලය කියන එක කිව්වා. එතකොට අපි ඒක 3 වරක් 3 9යි කියන එක තමයි මෙහෙම කිව්වා මේ කොටස. එතකොට මේක මේ පහත දැක්වෙන වගුවේ සංඛ්‍යා කිහිපයක් වර්ග කිහිපයක වර්ග දැක්වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ වගුවේ සංඛ්‍යා කිහිපයක එතකොට වර්ග දැක්වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒක බැලුවොත් එහෙම සංඛ්‍යාව එක කියන සංඛ්‍යාව බැලුවොත් එහෙම එතකොට සංඛ්‍යාවේ වර්ගය ලැබෙන ආකාරය එතකොට එක වැඩි කිරීම එක කියලා කියන්නේ. එතකොට එතකොට කලින් කිව්වා වගේ මෙතන එකේ බලයක් තියෙනවා මෙතන එකේ බලයක් තියෙනවා. එතකොට මේක වැඩි කරනකොට මේක පොදු හරය එන්නේ එක කියන එක බලය කියන එක එකතු කිරීම එක කියන 2යි. එතකොට එක කියන සංඛ්‍යාව එක වැඩි කිරීම එක කියන එකෙන් අපිට හම්බ වෙන එකේ වර්ගය කියලා කියන්නේ එකමයි. ඊළඟට තියෙන කොටස බැලුවොත් එහෙම 2 කියන සංඛ්‍යාව බැලුවොත් එහෙම එතකොට සංඛ්‍යාවේ වර්ගය ලැබෙන ආකාරය එතකොට සංඛ්‍යාව කියන්නේ 2 එතකොට 2 වැඩි කිරීම 2 එතකොට 2 වැඩි කිරීම 2 කියන එක මම කලින් කිව්වා වගේ 2 1යි 2 1යි එතකොට හරය පොදුයි 2 කියන එක එතකොට මේකෙදී හරය පොදු වෙනවා. එතකොට 2 කියන හරය තමයි තියෙන්නේ. එතකොට 2 1 කියන එකයි 2 1 කියන එකයි එතකොට මේකෙදී එතකොට මොකද වෙන්නේ? පොදු හරය 2යි 1යි 1යි එකතු කරාම 2ක් වෙනවා. එතකොට 2 වර්ගය කියලා කියන්නේ 4යි. දුර පුතාලා දන්නවා 2 වැඩි කිරීම 2 කියලා කියන්නේ 4යි කියන එක. එතකොට සංඛ්‍යාවේ වර්ගය එතකොට 4යි. ඊළඟට සංඛ්‍යාව බැලුවොත් එහෙම 3 කියන එක සංඛ්‍යාව ඊළඟට බැලුවොත් එහෙම 3 කියන එක එතකොට සංඛ්‍යාවේ වර්ගය ලැබෙන ආකාරය එතකොට සංඛ්‍යාව කියන්නේ 3 කියන එක එතකොට සංඛ්‍යාවේ වර්ගය ලැබෙන ආකාරය බැලුවොත් එහෙම 3 වැඩි කිරීම 3 කියන එක එතකොට මේ අවස්ථාවේදීත් එහෙමයි එක පළවෙනි බලය කියන එක තියෙන්නේ එතකොට පොදු හරය වෙන්නේ 3 කියන එක එතකොට බලය තියෙන්නේ එකයි තියෙන්නේ එතකොට එකතු කිරීම එන්නේ එතකොට එක එකතු කිරීම එක කියලා කියන්නේ 2ක් වෙනවා. එතකොට 3 දෙවෙනි බලය කියන එක තමයි ලැබෙන්නේ. අපි 3 දෙවෙනි බලය කියන්නේ 3 වැඩි කිරීම 3 කියන්නේ 9 කියලා දුල පුතාලා දන්නවා. ඊළඟ කොටසක් බැලුවොත් එහෙම 4 කියන සංඛ්‍යාව බැලුවොත් එහෙම එතකොට මේකෙදී 4 කියන සංඛ්‍යාවෙන් එතකොට 4 4න් වැඩි කරන එක තමයි තියෙන්නේ මේකේ. 4 එතකොට 4 කියන එක 4න් වැඩි කරාම එතකොට වර්ගය ලියන්නේ 4 වැඩි කිරීම 4 4 වැඩි කිරීම 4 කියන්නේ එතකොට පොදු හරය වෙන්නේ 4 කියන එක. බලය කියන එක එකතු කිරීම එක කියන්නේ 2ක් වෙනවා. එතකොට 4 වර්ගය කියලා කියන්නේ 4 වැඩි කිරීම 4 කියන්නේ 16ක් වෙනවා. සංඛ්‍යාවේ වර්ගය 4 වර්ගය කියන්නේ 16ක් වෙනවා. ඊළඟට 5 කියන සංඛ්‍යාව කලින් අවස්ථාව වගේම 5 පළවෙනි බලය තියෙනවා. 5 පළවෙනි බලය තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී පොදු හරය 5යි කියන එක. එතකොට බලය කියන එක එකතු කිරීම එක කියන්නේ 2යි. එතකොට 5 වර්ගය කියලා කියන්නේ 5 5 25යි කියන එක. එතකොට එකේ වර්ගය කියන්නේ 1යි 2 වර්ගය කියන්නේ 4යි 3 වර්ගය කියන්නේ 9යි 4 වර්ගය කියන්නේ 16යි 5 වර්ගය කියන්නේ 25යි. අපි මෙතැන්ට වෙනකං එතකොට අපි හොඳින් දන්නවා එතකොට මේ සංඛ්‍යා කියන්නේ එතකොට එකේ වර්ගය 1යි 2 වර්ගය 4යි 3 වර්ගය 9යි 4 වර්ගය 16යි 5 වර්ගය 25යි කියන කොටස වෙනකං අපි ඉගෙන ගත්තා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1 4 16 9 16 ආදී සංඛ්‍යා පූර්ණ වර්ග ලෙස හඳුන්වනවා කියලා. එතකොට මේවා මේ පූර්ණ වර්ග කියලා හඳුන්වනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ පූර්ණ වර්ග කියලා දක්වන්නේ ඇත්තටම මේකේ වර්ගමූලය
ගත්තහම සම්පූර්ණ අගයක් අපිට ලැබෙන්නේ. එතකොට සම්පූර්ණ අගයක් කියලා කියන්නේ කලින් අවස්ථාවේදී 3 වැඩි කිරීම 3 කියන එක තියුණා. එතකොට 3 දෙවෙනි බලය කියන එක. එතකොට ඒක වර්ගමූලය හෙව්වහම 3 බවට පත් වෙනවා. ඒ කියන්නේ 3 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. අනිත් ඉලක්කනුත් එහෙමයි 16 බැල ගත්තොත් අපි 4 වැඩි කිරීම 4. එතකොට ඒක වර්ගමූලය ගත්තොත් එහෙම 4 කියලා ලැබෙන්නේ අපිට ඒක පූර්ණ සංඛ්‍යාවක් වෙනවා. එතකොට මේකෙදි මේ දක්වලා තියෙන මේ උදාහරණයක් විදිහට අපි දක්වපු 1 4 9 16 ආදී මේ සංඛ්‍යා බැලුවොත් එහෙම මේ සංඛ්‍යා බැලුවොත් එහෙම එක් සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙම වැඩි වුණාම තමයි මේ සංඛ්‍යාව ලැබිලා තියෙන්නේ. අපි එතනදී උදාහරණ විදිහට කතා කර 1 වැඩි කිරීම 1 කියන එකෙන් 1 ලැබිලා තියෙනවා. එතකොට 2 වැඩි කිරීම 2 කියන සංඛ්‍යාව බැලුවොත් එහෙම ඒ සංඛ්‍යාවෙම ඒ කියන්නේ 2කින් වැඩි වුණාම තමයි එතකොට 4 ලැබිලා තියෙන්නේ. එතකොට මේ වගේ සංඛ්‍යා එතකොට යම් සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙම වැඩි වෙලා ලැබෙන මේ උත්තරේ තමයි මෙතන මේ කතා කරන්නේ. ඒ උත්තරේ 1 නම් 4 නම් 9 නම් 16 නම් වගේ මේ වගේ සංඛ්‍යා වුණාම මොකද වෙන්නේ? එතකොට 1 නම් 4 නම් 9 නම් 16 නම් වගේ මේ සංඛ්‍යා වුණාම මොකද වෙන්නේ? මේක වර්ගමූලයේ හෙව්වහම අපිට මේ අවස්ථාවේදී වර්ගමූලයේ හෙව්වහම අපිට පූර්ණ සංඛ්‍යාවක් ලැබෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන්නේ 1 4 9 16 කියන මේ සංඛ්‍යා පූර්ණ වර්ග ලෙස හඳුන්වනවා කියලා දක්වලා තියෙන්නේ ඒක. එතකොට මේ සංඛ්‍යාවල ඕනම සංඛ්‍යාවක වර්ගමූලයේ හෙව්වොත් එහෙම අපිට පූර්ණ සංඛ්‍යාවක් ලැබෙනවා. වර්ගමූලය මගින් එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම වර්ගමූලය මගින් වර්ගයේ ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වෙනවා. එතකොට අපි වර්ගය කියලා කියන්නේ ඒකෙම ඒ බලය කියන එක. ඒ කියන්නේ ඒ සංඛ්‍යාවෙම වැඩි කරාම ලැබෙන එක තමයි වර්ගය කියලා කියන්නේ. එතකොට අපි කලින් උදාහරණයක් ගත්ත 3 කියලා ගත්තොත් 3 වැඩි කිරීම 3 එතකොට 9 වෙනවා. වගේ එතකොට ඒ සංඛ්‍යාවෙන් වැඩි කරාම ඒ සංඛ්‍යාවෙම වැඩි කරාම ලැබෙන කොටස තමයි මේ කතා කරන්නේ. එතකොට අපිට මේ පූර්ණ වර්ග කියන එක ලැබෙන්නේ එතකොට ඒ සංඛ්‍යාව ඒකෙම වැඩි කරාම තමයි මේ පූර්ණ වර්ගයක් කියන එක ලැබෙන්නේ. එතකොට මේ වර්ගය කියන එකේ අනිත් පැත්ත අපි ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ එකට අපි කියන්නේ වර්ගමූලය කියලා. එතකොට වර්ගමූලය කියලා කියන්නේ මේ වර්ගය කියන එකේ එතකොට පූර්ණ වර්ග කියන එක එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ එක තමයි එතකොට වර්ගමූලය කියලා කියන්නේ. වර්ගමූලය කියන්නේ වර්ගය කියන එකේ එතකොට ප්‍රතිවිරුද්ධ කොටසට තමයි වර්ගමූලය කියලා කියන්නේ. එතකොට මේක මේ දක්වලා තියෙන්නේ වර්ගමූලය මගින් වර්ගයේහි ප්‍රතිවිරුද්ධ අදහසක් දක්වනවා කියලා. එතකොට වර්ගමූලයෙන් කරන්නේ මොකද්ද? වර්ගයේ එතකොට ප්‍රතිවිරුද්ධ අදහසක් තමයි දක්වන්නේ. මේක මේ නිදසුනක් විදියට දක්වලා තියෙනවා 3 2 කියන ඒ බලය බැලුවොත් එහෙම ඒක 9 වෙනවා. එතකොට 3 2 කියන බලය බැලුවොත් එහෙම ඒක 9 වෙනවා. 9 වර්ගමූලය 3යි කියනු ලබන. එතකොට 9 කියන එකේ වර්ගමූලය කීයද? 3 වෙනවා. එතකොට ඉහත වගුවේ දක්වා ඇති මුල් හා අවසන් තීරු අනුව එතකොට මේ වගුවේ දක්වලා තියෙන මුල් තීරුයි අවසන් තීරුයි අනුව මොකද වෙන්නේ? ඒහි වර්ගමූලය එකේ වර්ගමූලය කීයද? 1 කියලා දැනගන්න පුළුවන්. දෙකේ වර්ගමූලය 4 වර්ගමූලය කීයද? 2 කියලා දැනගන්න පුළුවන්. 9 වර්ගමූලය කීයද බැලුවොත් එහෙම 3 කියලා දැනගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරේ සම්පූර්ණ සංඛ්‍යා පූර්ණ වර්ගයක් ලෙස තියෙන අවස්ථා ගැන තමයි කතා කරේ. ඒ කියන්නේ යම් පදයක් ඒ පදයෙන්ම වැඩි වෙච්ච අවස්ථාවක් ගැන තමයි අපි මෙතනදී කතා කරේ. මේකේ මේ 16 කියන වර්ගමූලය කියන එක ඊළඟට තියෙන 16 වර්ගමූලය 4යි 25 වර්ගමූලය ගත්තොත් එහෙම 5යි කියලා දක්වලා තියෙනවා. වර්ගමූලය දැක්වීමට මේ මෙතන මේ දක්වලා තියෙන මේක
වර්ගමූල ලකුණ භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට වර්ගමූලය දක්වන්න එතකොට මේ අවස්ථාවේදී පූර්ණ වර්ගයක් වුණත් එකයි හැම එකකම වර්ගමූලය කියන එක අපි හොයන්න භාවිතා කරන්නේ මේ ලකුණ. වර්ගමූල ලකුණ තමයි අපි යොදාගන්නේ. එතකොට එකේ වර්ගමූලය කියන එක බැලුවොත් එහෙම වර්ගමූල එක කියන්නේ එතකොට 1යි කියන එක. හතරේ වර්ගමූලය බැලුවොත් එහෙම එතකොට හතරේ වර්ගමූලය කියලා කියන්නේ එතකොට දෙකේ වර්ගය කියන දෙක වැඩි කිරීම දෙක කියන එකේ වර්ගමූලය. එතකොට මේකෙදී මම මේක ආපහු පාරක් ලිව්වොත් එහෙම දූල පුතාලා මේ 4 කියන එක මම මේක පොඩ්ඩක් උදාහරණයකට ගත්තොත් එහෙම දෙකේ වර්ගය කියලා මේක ලියන්න පුළුවන්. එතකොට දෙකේ වර්ගය කියන එක තමයි 4 වෙන්නේ. වර්ගමූලය කියන එක මොකද්ද? මම මෙතන ලියන්නම්. එතකොට මේකේ වර්ගමූලය කියන එක මේකේ වර්ගමූලය කියන එක මේ වර්ගමූලය කියන එකේ මොකද්ද කියන්නේ? මේක කියන්නේ මේකේ දෙකේ දෙවෙනි කී බලය එතකොට තියෙන්නේ ඒකෙන් භාග්‍ය බලයක් තමයි කියන්නේ වර්ගමූලය කියලා. වර්ගමූලය කියලා කියන්නේ මේ භාග්‍ය බලය තමයි වර්ගමූලය කියලා කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී එතකොට මෙතන තියෙන වැඩි කිරීමක් තියෙන. එතකොට මේ අවස්ථාවේදී සුළු කිරීම බැලුවොත් එහෙම දෙකේ දෙක වැඩි කිරීම එක බෙදීම දෙක කියන එක එන්නේ. මේකයි කැපිලා ගිහිල්ලා එකක් වෙනවා. එතකොට දෙක වෙනවා වර්ගමූලය. එතකොට මේ අවස්ථාවේදී එතකොට 16 මේ 4 වර්ගමූලය හෙව්වේ. එතකොට ඒක පහසුවෙන් හොයන්න පුළුවන් වුණා. එතකොට පූර්ණ සංඛ්‍යාවක එතකොට මේ වර්ගමූල ලකුණ කියන එක මේ අවස්ථාවේදී දක්වලා තියෙනවා. ඒකෙන් මේ වර්ගමූලය කියන එකෙන් මම කලින් කිව්වා වගේ මේ ලකුණෙන් පෙන්වන්නේ භාගය වෙනි බලය තමයි පෙන්වන්නේ. එතකොට මේ අවස්ථාවේදී දෙකේ වර්ගය කියන එක තමයි 4 තියෙන එකේ භාගය ඒ බලය බැලුවොත් එහෙම කියන්නේ වර්ගමූලය බැලුවොත් එහෙම එතකොට මේ භාගෙට මේක වැඩි කිරීම වෙන්නේ ඇත්තටම මේකෙදී වැඩි කිරීමක් එන්නේ ඇත්තටම එතකොට මොකද වෙන්නේ දෙකේ එතකොට දෙක වැඩි කිරීම භාගය කියන එක එන්නේ එතකොට දෙක වැඩි කිරීම භාගය කියන එකේ මේකයි කැපිලා ගිහිල්ලා දෙකක් වෙනවා. එතකොට වර්ගමූලය කියලා කියන්නේ ඒ සංඛ්‍යාවක භාගය වෙනි බලය තමයි වර්ගමූලය කියලා කියන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. මෙතෙන්ට වෙනකන් දූල පුතාලාට තේරෙන්නේ නැත්නම් තියෙනවද? පොඩ්ඩක් තේරෙනවා නම් chat එකේ දාන්න. මොනවා හරි තියෙනවා නම්. තේරුණා සර්. ඕකේ. මේකේ මේ වර්ගමූලය කියන එක භාගය වෙනි බලය කියන එක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. මේ වර්ගමූලය කියලා කියන්නේ භාගය වෙනි බලය. ඒක හොඳින් මතක තියාගන්න. ඊළඟට වර්ගය කියලා කියන්නේ දෙකේ බලය කියන එක. අපි තුනේ වර්ගය කියලා කියන්නේ තුන වැඩි කිරීම තුන කියන එක මම කලින් කිව්වා වගේ මේකේ එකේ බලය මේකේ එකේ බලය මේකේ එකහු කිරීමක් ඇත්තටම ඒක තමයි මේ තුනේ වර්ගය කියලා කියන්නේ. එතකොට ඒක තුනේ දෙවෙනි බලය. ඒකේ අනිත් පැත්ත වෙන්නේ තුනේ වර්ගමූලය කියලා කියන්නේ අපි මේකේ උදාහරණයකට 3 ගත්තේ තුනේ වර්ගමූලය කියලා කියන්නේ එතකොට තුනේ භාගය වෙනි බලය. මේකට තමයි වර්ගමූලය කියලා මේ දක්වන්නේ. මේකට කියන්නේ වර්ගය කියලා. මේක වර්ගය. මේක මොකද්ද? වර්ගමූලය. එතකොට වර්ගමූලය කියලා කියන්නේ භාගය වෙනි බලය. වර්ගය කියලා කියන්නේ දෙකේ බලය තමයි වර්ගය කියලා කියන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. ඒක ඊටාම වැදගත් වෙයි. එතකොට අපි මෙතෙක් වෙලා කතා කරේ පූර්ණ සම්පූර්ණයෙන්ම ඒ එක ඉලක්කමක් ලැබෙන ඒවයි එතකොට වර්ගමූලය ගැන තමයි අපි මෙතෙක් කතා කරේ. එතකොට ඒකට උදාහරණ විදියට මේක මේ වර්ගමූලය කියන ලකුණ අපි භාවිතා කරන මෙතන ඉඳන් එතකොට අපි ඒකදී මෙතෙක් වෙලා කතා කරපු එක බැලුවොත් එහෙම එකේ වර්ගමූලය බැලුවොත් එහෙම එතකොට මේක එක වෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම දෙකේ හතරේ වර්ගමූලය දෙකේ දෙවෙනි බලය කියන එක හතරේ වර්ගමූලය බැලුවොත් එහෙම එතකොට මේක ඕන නම් දෙකේ වර්ගය කියලා ලියලා මේක භාගය වෙනි බලය කියලා ලියන්න පුළුවන්. එතකොට මේකට මේ කැපිලා ගිහිල්ලා දෙකක් වෙනවා. ඒ ආකාරයට ඉතුරු කොටසත් එතකොට 9 වර්ගමූලය කියන එක 16 වර්ගමූලය කියන එක 25 වර්ගමූලය කියන එක හොයන්න පුළුවන් මේ ආකාරයට.
ඊළඟ කොටස බැලුවොත් එහෙම සෑම සංඛ්‍යාවකම මෙතැන්ට වෙනකම් මං හිතනවා දුවල පුතාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මෙතැන්ට වෙනකම්. එතකොට පූර්ණ සංඛ්‍යාවකේ වර්ගමූලය හොයන ආකාරය තමයි අපි ඉගෙන ගත්තේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සෑම සංඛ්‍යාවකම වර්ගයක් ඇති බව පැහැදිලි කියලා දක්වනවා. එතකොට හැම සංඛ්‍යාවකම එකේ වර්ගය තියෙනවා, දෙකේ වර්ගය කියනවා, තුනේ වර්ගය තියෙනවා, හතරේ වර්ගය තියෙනවා, පහේ වර්ගය තියෙනවා, හයේ වර්ගය තියෙනවා. මේ වගේ හැම සංඛ්‍යාවකටම ඒකේ වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ඒ සංඛ්‍යාවෙම වැඩි වෙච්ච අගයක් තියෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මම කලින් දැක්කෝ වගේ එක වැඩි කිරීම එක කියන එක 1යි, දෙක වැඩි කිරීම 2 කියන එක 4යි, 3 වැඩි කිරීම 3 කියන එක 9යි, 4 වැඩි කිරීම 4 කියන එක එතකොට 16යි, 5 වැඩි කිරීම 5 කියන එක 25යි. එතකොට 6 වැඩි කිරීම 6 කියන්නේ 36යි. ඒ වගේ ඒක මේ අවස්ථාවේදී එතකොට මේ ආකාරයට එතකොට මේකේ දක්වලා තියෙන හැම සංඛ්‍යාවකටම ඒ සංඛ්‍යාව ඒකෙන් වැඩි කරලා ලැබෙන වර්ගයක් tie කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේකේ මේ දක්වලා තියෙන ඊළඟ කොටස බැලුවොත් එහෙම නමුත් සෑම සංඛ්‍යාවකම වර්ගමූලයක් තිබේද? ඒ පිළිබඳව දැන් විමසලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට හැම සංඛ්‍යාවකටම වර්ගමූලයක් තියනවාද කියන එක තමයි ඊළඟට දක්වලා තියෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම ඉහත වගුව අනුව හතරේ වර්ගමූලය එතකොට 4 කියන්නේ 2 වැඩි කිරීම 2 කියන එකේ එතකොට තමයි හැදිලා තියෙන්නේ. එතකොට හතරේ වර්ගමූලය කියලා කියන්නේ එතකොට 2 කියන එක තමයි දක්වලා තියෙන්නේ. 9 වර්ගමූලය බැලුවොත් එහෙම 3 වැඩි කිරීම 3ෙන් හැදිලා තියෙන. එතකොට 9 වර්ගමූලය මොනම් මේක 3 වර්ගය කියලා ලියන්න පුළුවන්. එතකොට වර්ගමූලය එතකොට මේ අවස්ථාවේදී මේ කැපිලා ගියා. එතකොට 3ක් වෙනවා. එතකොට 3 වර්ගය මූලය බැලුවොත් එහෙම 9 වර්ග මූලය කියන එක බැලුවොත් එහෙම ඒක 3ක් වෙනවා. කලින් අවස්ථාවේදී අපි කතා කරේ 4 වර්ග මූලය 4 වර්ග මූලය බැලුවොත් එහෙම ඒක 2ක් වෙනවා. එතකොට 9 වර්ග මූලය බැලුවොත් එහෙම ඒක 3ක් වෙනවා. එතකොට 4ත් 9ත් අතර ඇති සංඛ්‍යාවල වර්ගමූල වන්නේ 2ත් 3ත් අතර ඇති අගයන් කියලා දක්වනවා. එතකොට මේකෙදි මේ දක්වලා තියෙන එක බැලුවොත් එහෙම එතකොට 4 කියන එක අපි බැලුවොත් එහෙම මේක 2 වර්ගය කියන එක තමයි එතකොට හැදිලා තියෙන්නේ. එතකොට මේ සංඛ්‍යාවේ අපි වර්ගමූලය හෙව්වොත් එහෙම 2 වර්ගය කියන එකෙන් එතකොට වර්ගමූලය කියන්නේ භාගය කියන එක කතා කරා. එතකොට මේකෙන් එන්නේ 2 කියන එක. එතකොට 4 වර්ගමූලය කියන එක 2යි. එතකොට අපි බලනවා 9 වර්ගමූලය. 9 වර්ගමූලය කියන එක බැලුවොත් එහෙම 3 වර්ගය කියන එක 3 වැඩි කිරීම 3 කියන එක. එතකොට මේකෙදි 3 වර්ගය කියන එක වර්ගමූලය කියලා කියන්නේ භාගයයි. එතකොට මේකට මේ කැපිලා ගියාම 3ක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී 4 කියන එක 4 කියන සංඛ්‍යාව ඊළාට 9 කියන සංඛ්‍යාවේ වර්ගමූලය අපි ඉගෙන ගත්තා. එතකොට 4 කියන සංඛ්‍යා වර්ගමූලය කියන්නේ 2යි කියලා අපි දන්නවා. 9 කියන සංඛ්‍යාවේ වර්ගමූලය 3යි කියලා අපි දන්නවා. එතකොට මේ අවස්ථාවේදී අපි මේ 4 ඉඳන් 9 වෙනකන් ඒ කියන්නේ 4 5 6 7 8 9 කියන මෙතකොට මේ තියෙන මේ ඉලක්කම් වල වර්ගමූලය මොකද වෙන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට 4 ඉඳන් 9 කියන කොටස 4 ඉඳන් 9 කියන කොටස බැලුවොත් එහෙම 5 6 7 8 කියන 5 6 7 8 කියන මේ ඉලක්කම් 4 එතකොට 5 6 7 8 කියන මේ ඉලක්කම් 4 බැලුවොත් එහෙම මේකේ වර්ගමූලය මොකද වෙන්න පුළුවන්? එතකොට 2 වර්ග 4 වර්ගමූලය කියලා බැලුවොත් එහෙම 2යි. එතකොට 9 වර්ගමූලය කියලා බැලුවොත් එහෙම 3යි. එතකොට මේ අතර පරාසයක එතකොට මේ වර්ගමූලය කියන එක පවතින්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ 4 කියන එක 2යි කියලා කිව්වා. 9 කියන්නේ එතකොට 3යි කියන එක. එතකොට මේ 4යි 9යි අතර පරාසය එතකොට
4යි 9 අතර පරාසය අතර තමයි මේ තියෙන්නේ 5 6 7 8 කියන එක. එතකොට ඒක නිසා මේ 4 වර්ගමූලය කියන 2යි එතකොට මේ 9 වර්ගමූලය කියන එක 3යි කියන එක එතකොට මේ අතර තමයි එතකොට 5 6 7 8 වල වර්ගමූලය තියෙන්නේ. එතකොට 4 වර්ගමූලය කියන 2යි එතකොට 9 වර්ගමූලය 3යි කියන මේ අතර තමයි තියෙන්නේ. කියන්නේ 2යි 3 අතර තමයි තියෙන්න ඕන 5 6 7 8 කියන ඒවයි වර්ගමූලය. එතකොට මෙතෙන්ට වෙනකන් දූල පුතාලාට එතකොට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි මේ පූර්ණ සංඛ්‍යා එතකොට පූර්ණ සංඛ්‍යාවල එතකොට මේ වර්ගමූලය කියන එක අපි දන්න දෙයක්. එතකොට පූර්ණ සංඛ්‍යාවල වර්ගමූලය කියන එක එතකොට දන්නවා. එතකොට ඒ පූර්ණ සංඛ්‍යාවල එතකොට වර්ගමූලයෙන් එතකොට එන කොටස එතකොට අඩුම අගයයි වැඩිම අගයයි අතර අගයක් එන්නේ කියන එක දූල පුතාලට මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට මේක මේ දක්වලා තියෙන කලින් කතා කරපු කොටස එතකොට 4යි 9යි අතර කියන්නේ 2යි 3යි අතර තමයි මේ 4යි 9යි අතර තියෙන ඒ සංඛ්‍යාවල වර්ගමූලය එන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාව එතකොට බැලුවොත් එහෙම ඒ අනුව 4ත් 9ත් අතර ඇති 4යි 9යි කියන සංඛ්‍යා අතර තියෙන එතකොට සංඛ්‍යාවල වර්ගමූලය නිකිල නොවන බව පැහැදිලි වෙනවා කියන දකුණ. එතකොට 4 කියන සංඛ්‍යා වර්ගමූලය 2යි 9 කියන සංඛ්‍යාවේ වර්ගමූලය 3යි. එදිනම් එතකොට මේ 2යි එතකොට 3යි අතර එතකොට මේ 2යි 3යි අතර තියෙන මේ සංඛ්‍යාවල් ඒවා ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒවා නිකිල වෙන්න බැහැ කියලා. කියන්නේ නිකිල නම් 2 හරි 3 හරි වෙන්න ඕන. ඒවා අතර මැද අවස්ථාවක් තියෙන කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදි මේ 9යි 4යි 9යි අතර සංඛ්‍යා නම් එතකොට මේකෙදි එන්නේ එතකොට 4යි 9යි අතර සංඛ්‍යා එතකොට මේ අවස්ථාවේදී 2යි 3යි කියන එක විතරයි පූර්ණ සංඛ්‍යා වෙන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම ඒ අනුව 4ත් 9ත් අතර ඇති සංඛ්‍යාවල වර්ගමූල නිකිල නොවන බව පැහැදිලි වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට 4යි 9යි අතර තියෙන මේ සංඛ්‍යාවල වර්ගමූලය කියන එක එතකොට ඒ අතර තියෙනවා නම් ඒවා නිකිල වෙන්නේ නැහැ. කියන්නේ සම්පූර්ණ අගයන් වලට බවට පත් වෙන්නේ නැහැ. ඒවයි දශම තියෙනවා කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟ කොටස බැලුවොත් එහෙම ඒ අනුව 4ත් 9ත් අතර ඇති සංඛ්‍යාවල වර්ගමූල නිකිල නොවන බව මේක අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට මේකෙදී නිකිල නොවන බව කියන එක එතකොට ඒක පැහැදිලි වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ පූර්ණ ඒ වර්ගමූල සංඛ්‍යා එතකොට 2 ඉඳන් එතකොට 2 බැලුවොත් එහෙම එතකොට ඒක 4 කියන එක එතකොට එනවා. එතකොට මේකෙන් එතකොට මේක නිකිලයක් වෙනවා මේ 2 කියන එක. එතකොට 2 කියන එක නිකිලයක් වෙනවා. ඊළඟට 3 කියන එක බැලුවොත් එහෙම 3 වර්ගය කියන එකෙන් තමයි 9 හැදිලා තියෙන්නේ. එතකොට මේ 4යි 9යි අතර තියෙන සංඛ්‍යා මේ ධන 2 කියන එක ධන නිකිල. එතකොට ඊළඟට එතකොට මේ කොටස බැලුවොත් එහෙම මේ ධන 2 කියන කොටස එතකොට මෙතන මේක දෙන්නේ. එතකොට ඊළඟට තියෙන කොටස බැලුවොත් එහෙම 3 කියන කොටස එතකොට මේ දෙක විතරයි නිකිල වෙන්නේ. ඇත්තටම මේ අතර තියෙන කොටස් ඒවා සම්පූර්ණ සංඛ්‍යා නෙවෙයි. එතකොට මෙතන දශම ගණන් එන්න වෙනවා කියලා දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට 2 කියන එකේ එතකොට වර්ගය කියන එක තමයි 4 කියලා කිව්වේ. 3 වර්ගය කියන එක තමයි 9 කියලා කිව්වේ. එතකොට මේ අතර සංඛ්‍යා එතකොට මේවයි අතර සංඛ්‍යා එතකොට මේ 2යි එතකොට 2යි
3යි 4 සංඛ්‍යා එතකොට 2යි 3යි 4 සංඛ්‍යා එතකොට මෙතන එන්නේ 2යි දශම කීයක් හරි 3යි 2යි දශම කීයක් හරි එහෙම ඒ දශම ගණන් තමයි මෙතන එන්නේ කියන එක තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේවා නිකිල වෙන්නේ නැහැ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේවා නිකිල වෙන්නේ නැහැ. එතකොට මේ නිකිල වෙන්නේ මේ සුපූර්ණ සංඛ්‍යා 2 3 කියන එක තමයි නිකිල වෙන්නේ. එතකොට මේ අතර තියෙන මේ සංඛ්‍යා ඒවා නිකිල වෙන්නේ නැහැ කියලා දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. කියන්නේ දශම සංඛ්‍යා මේකෙදි එනවා කියලා තමයි දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන 5 කියන එක බත්තොත් එහෙම හදිසියවත් 5 කියන සංඛ්‍යාව සම්පූර්ණ සංඛ්‍යාවක ගුණිතකින් හැදෙන්න බෑ ඇත්තටම. සම්පූර්ණ සංඛ්‍යාවක ගුණිතකින් හැදෙන්න පුළුවන් 4 කියන එක. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 2 කියන එක. ඊළඟට 3 වැඩි කිරීම 3 එන්නේ 9. එතකොට ඒ අතර තියෙන්න පුළුවන්. එතකොට දශම සංඛ්‍යා 2 දශම කීයක් හරි වැඩි කිරීම 2 දශම කීයක් හරි තමයි 5 වෙන්න පුළුවන්. 2 දශම කීයක් හරි වැඩි කිරීම 2 දශම කීයක් හරි තමයි 6 වෙන්න පුළුවන්. 2 දශම කීයක් හරි වැඩි කිරීම 2 දශම කීයක් හරි තමයි 7 වෙන්න පුළුවන්. එහෙම ඒ වගේ එතකොට දශම සංඛ්‍යා තමයි එතන එන්නේ කියන එක මතක තියාගන්න. අපි නිකිල කියලා කියන්නේ නැහැ. අතරම මේ දශම සංඛ්‍යා වලට එතකොට මේ නිකිල වෙන්න පුළුවන්. එතකොට 2යි 3යි තමයි නිකිල වෙන්න පුළුවන්. එම වර්ගමූල එතකොට එම වර්ගමූල ආසන්න ලෙස සොයන අයුරු මෙම පාඩමේදී සලකා බලනවා කියලා දක්වනවා. එතකොට මේ වර්ගමූලය කියන එක දශම සංඛ්‍යා අපි හිතුවොත් දූල පුතාලට කලින් කිව්වා 4 වර්ගමූලය කිව්වහම මේක 2යි කියලා කිව්වා. එහෙනම් 5 වර්ගමූලය බැලුවොත් එහෙම මේක අනිවාර්යයෙන්ම 2යි දශම ගාණක්. එතකොට මේක කොහොමද හොයන්නේ කියන එක තමයි. ඊළඟට අපි 6 වර්ගමූලය කියවොත් එහෙම එතකොට මේක 2යි දශම ගාණක්. තව තියෙනවා කීයද වෙන්නේ කියන එක හොයන්නේ කොහොමද? 7 වර්ගමූලය හොයන්න කිව්වොත් මේක 2යි දශම ගාණක්. ඒක ඉතුරු පද කොහොමද වෙන්නේ කියන එක. ඊළඟට 8 වර්ගමූලය හොයන්න කිව්වොත් එතකොට මේක 2යි දශම ගාණක්. එතකොට ඉතුරු කොටස් ටික කොහොමද හොයන්නේ? 9 වර්ගමූලය කිව්වොත් එතකොට මේක 3යි කියන එක. එතකොට මේක දන්නවා. එතකොට මේ අතර වර්ගමූල ටික එන්නේ සේරම දශම ගණන්. එතකොට අපි මේ 2යි දශම ඉතුරු ටික කොහොමද හොයන්නේ කියන එක තමයි මෙතන මේ කතා කරන්න හදන්නේ. එතකොට මේ සම්පූර්ණ සංඛ්‍යා ඒ කියන්නේ 4යි 9යි කියන ඒවායින් අපිට ලැබෙන්නේ නිකිල. එතකොට ඒවායින් අපිට නිකිල දාන්න එක ලැබෙනවා කියලා කතා කරා. එතකොට අනිත් සංඛ්‍යා ඒවා අතර තියෙන සංඛ්‍යා ඒවා නිකිල නොවන බව දූල පුතාලට පැහැදිලි වෙනවා. එතකොට ඒවා දශම සංඛ්‍යා කියලා කිව්වා. එම වර්ගමූල ආසන්න ලෙස සොයන ආකාරය මේ පාඩමේදී සලකලා බලනවා කියලා කිව්වා. එතකොට මේකෙදි මේ වර්ගමූල කියන එක ඒක 100%ක් එතකොට සුළු නෙවෙන්න පුළුවන්. එතකොට ආසන්න වශයෙන් අපි කොහොමද මේ වර්ගමූලය හොයන්නේ කියන එක තමයි මේකෙදි මේ කතා කරන්නේ. එවැනි ආසන්න අගයකට අපි කියනවා සන්නිකර්ෂණ කියලා කියනවා. එතකොට මේ සන්නිකර්ෂණ කියන කොටස ඒක ඊටාම වැදගත්. එතකොට මේ අපි වර්ගමූලය හොයන්නේ. එතකොට වර්ගමූලය හොයනකොට එතකොට ඒ සන්නිකර්ෂණ කියන කොටස එතකොට සන්නිකර්ෂණයක් කියලා කියන්නේ බැලුවොත් එහෙම ආසන්න අගයකට මෙතන මේ අපි කලින් කතා කරපු 5 කියලා කිව්වොත් එහෙම 5 කියන එක 2 දශම කීය හරි තියෙන්නේ. එතකොට එතන ඒ අගය කියන එක ආසන්න අගයකට තමයි අපිට හොයන්න පුළුවන්. අපිට 100% කියන එක හොයන්න බෑ. ඇත්තටම ඒකේ අවසානයක් නැති වෙනවා. එතකොට ඒක නිසා අපි ආසන්න අගයකට තමයි මේ වර්ගමූලය කියන එක එතනදී හොයන්නේ. එතකොට මේකෙදි මම කතා කරේ 5 කියන එක ඇත්තටම එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒක සලකලා බැලුවොත් එතකොට ඒක මේකෙදි අපිට සම්පූර්ණයෙන්ම දශම කීය කියලා හරි මෙහෙම ලියන්න බැරි වෙන. එතකොට අපිට මේ ආසන්න අගයක් එතකොට එක්තරා අවස්ථාවකදී එතකොට ඒ දශම ස්ථාන නතර කරන්න වෙනවා. එතකොට ඒක නිසා මේකට අපි කියන්නේ මේ සන්නිකර්ෂණයක් කියලා කියනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේ ආකාරයට එතකොට මේ ආකාරයට එතකොට ලැබෙන මේ කොටසට කියනවා අපි මේ ආකාරයට ලැබෙන අගයකට කියනවා අපි සන්නිකර්ෂණයක් කියලා තමයි දක්වලා තියෙන්නේ. මේකේ නිදසුන් එක බැලුවොත් එහෙම
නිදසුන විදියට පහේ වර්ගමූලය සඳහා සන්නිකර්ෂණයක් යොදාගෙන සන්නිකර්ෂණයක් සොයන අයුරු සලකා බලමු කියලා දක්වන තියෙන. එතකොට මේකෙදි මේ සන්නිකර්ෂණ භාවිතා කරලා පහේ වර්ගමූලය හොයනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදි මේ සන්නිකර්ෂණයක් භාවිතා කරලා පහේ වර්ගමූලය හොයන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට දෙක කියන එක දෙක වැඩි කිරීම දෙක කියන එක දූල පුතාලා දන්න දෙයක් 4 කියලා ඒක දන්න දෙයක්. එතකොට 4 වෙනවා දෙක වැඩි කිරීම 2. එතකොට මේකෙයි එතකොට 3යි කියන එක. එතකොට 3 කියන එක 3 වැඩි කිරීම 3 කියන එක තමයි. එතකොට 3 වැඩි කිරීම 3 කියන එක. ඒ කියන්නේ මේ 9 කියන එකයි අතර තමයි එතකොට පහේ වර්ගමූලය තියෙන්නේ. ඇත්තටම දූල පුතාලා එතකොට මේක මේ 4ට මේ ඒ කියන්නේ 4 වර්ගමූලයට කිට්ටුවෙන් තියෙන්න ඕන කියලා දූල පුතාලට යම් අදහසක් එන්න ඕන. ඇත්තටම මේකෙදි අපි මේකෙදි පහේ වර්ගමූලය කියන එක බැලුවොත් එහෙම එතකොට 2 කියන එකයි 3 කියන එකයි අතර තියෙන්නේ. එහෙනම් අපි 2.1 කියලා කියන්න පුළුවන්. 2.2 කියලා කියන්න පුළුවන්. 2.3 2.4 මේ ආකාරයට එතකොට මේ සංඛ්‍යාව අපි වෙනස් කරගෙන 3 වෙනකන් වැඩි කරගෙන ගියමොත් මේකේ වර්ගය එහෙම අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී වර්ගය බැලුවොත් එහෙම ඒක කීයක් වෙනවද කියලා බලනවා. එතකොට 2.1 වැඩි කිරීම 2.1 කියන එක 5 වෙනවද? අපි ඒක බැලුවොත් එහෙම 4.41 වෙනවා. එතකොට ඒක 5 වෙලා නැහැ. ඊළඟ අවස්ථාව තියෙන්නේ 2.2 කියන කොටස 2.2කින් වැඩි කරාම එතකොට අපිට ලැබෙන්නේ එතකොට 2.2 වර්ගය කියන්නේ 4.84. එහෙනම් ඒක 5ට කිට්ටුයි ඇත්තටම අනිත් ඒවාට සාපේක්ෂව. ඊළඟට අපි ගත්තොත් එහෙම 2.3 කියන එක 2.3 කියන එක එතකොට 2.3න් වැඩි කරාම එතකොට 2.3 එතකොට වර්ගය එන්නේ එතකොට මේක 5.29 කියලා ලැබෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ තුන්වෙනි අවස්ථාව එතකොට මේ 2.3 කියන අවස්ථාව 2.3 කියන අවස්ථාව වැඩුවොත් එහෙම එතකොට 2.3 කියන අවස්ථාව බැලුවොත් එතකොට 2.3 වැඩි කිරීම 2.3න් එතකොට මේ අවස්ථාවේදී 5.29ක් වෙනවා එතකොට කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේකෙදී මේ වර්ගය කියන එක 5ට වඩා වැඩි වෙලා තියෙන. එතකොට දූල පුතාලට ඕනනම් හිතන්න පුළුවන්. එතකොට පහේ වර්ගමූලය කියන එක බැලුවොත් එහෙම ඒක මේකයි අතර එතකොට තියෙන්න ඕන. 2.2යි 2.3යි කියන මේ සංඛ්‍යා අතර තමයි මේ පහේ වර්ගමූලය එතකොට තියෙන්න ඕන. එතකොට මේක තව දුරටත් ඕනනම් දූල පුතාලට 2.2 කියන එක අපි කතා කරේ. එතකොට 2.1 ඉඳන් 2.7 වෙනකන් එතකොට මේක තව පිටිපස්සට අගයක් දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ කියන එක දූල පුතාලට බලන්න පුළුවන්. ඒ කියන්නේ 2.2 කියන එක මේ අවස්ථාවේදී 2.2ට එතකොට 2.2 කියන එක බලන්න පුළුවන්. 2.2 කියන එක බලන්න පුළුවන්. 2.23 කියන එක 2.24 කියන එක එතකොට මේ අවස්ථාවේදී කලින් අවස්ථාවට වඩා ඇත්තටම ඒක නිවැරදිතාවය මේ අවස්ථාවේදී 5ට කිට්ටු කරන්න පුළුවන්. මේ පොතේ තියලා දක්වලා තියෙන එක බැලුවොත් එහෙම එක දශම ස්ථානයකට තමයි එක් දශම ස්ථානයකට තමයි මෙතනදී මේ උත්තරේ හොයන්න හදන්නේ. එතකොට ඒක නිසා මේ අවස්ථාවේදී මේ 4.84 තමයි එතකොට 5ට කිට්ටු වෙන්නේ. මෙතනට වෙනකන් දූල පුතාලාට ඕකේද? මෙතන මේ දශම ස්ථාන එකක් තියෙන අවස්ථාවේදී එතකොට ඒකේ වැඩි කරාම මේ 5ට කිට්ටු වෙන්නේ මොකද්ද කියන එකෙන් එතකොට අපිට පහේ වර්ගමූලය කියන එක 2.2ට කිට්ටුයි කියලා කියන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක නිසා හරියටම 5 කියන එක එතකොට අපිට වර්ගමූලයකින් දක්වන්න බෑ. එතකොට 5ට කිට්ටු කළා ඒකේ වර්ගමූලය හෙව්වහම එතකොට ඒක මේ 2 කීය හරි කියන එක ලැබෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මෙතනට වෙනකන් දූල පුතාලට ඕකේද? මෙතන වර්ගමූලය හොයන කියන එක වර්ගමූලය ඕකේ.
වර්ගමූලය හොයනවා කියන එක එතකොට මේකෙදී අපි කලින් කතා කර වගේ පූර්ණ සංඛ්‍යාවක් වුණොත් එතකොට 4 වුණොත් 4 වර්ගමූලය 2යි කියලා ගන්න පුළුවන්. 9 කියන එක 9 කියන එකේ වර්ගමූලය කියන එක එතකොට 3යි කියලා ගන්න පුළුවන්. ඒ අතර සංඛ්‍යාවලදී අනිවාර්යයෙන්ම දශම ගාණක් අනිවාර්යයෙන්ම එනවා කියන එක මතක තියාගන්න ඕන. එතකොට ඒ දශම සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම එනවා. ඒක එතකොට අපි හොයන්න අවශ්‍ය වන සංඛ්‍යාව මේ අවස්ථාවේදී අපි උදාහරණයකට ගත්තේ 5 කියන අවස්ථාව. එතකොට ඒ සංඛ්‍යාවට ඊටාම ආසන්න අගයක් බවට පත් කරන්න නම් අපිට මේ අවස්ථාවේදී දශම මොකක් එතකොට දශම තිතර පිටිපස්සේ සංඛ්‍යා දෙකක් වගේ තියෙන්න ඕන. එතකොට මේකට ආසන්න අගයක් බවට පත් වෙන්න. සංඛ්‍යා ඒ ස්ථාන දශම ස්ථානට පස්සේ ආසන්න අගය එතකොට 3ක් තියෙනවා නම් තවත් මේකට කිට්ටු කරන්න පුළුවන්. ඒක නිසා මේකේ අවස්ථාවේදී 2.2 කියන එක තමයි ඇත්තට මේකට කිට්ටු වෙන්නේ. එතකොට 2.2 කියන එක එතකොට මේක තව පිටිපස්සේ තව සංඛ්‍යාවක් තියෙනවා නම් එතකොට මීට වඩා තවත් කිට්ටු වෙනවා මේ සංඛ්‍යාව. ඒ කියන්නේ 2.1 හරි 2.2යි 1 වෙන්න පුළුවන් 2.2යි 2 වෙන්න පුළුවන් 2.2යි 3 වෙන්න පුළුවන් 2.2යි 4 වෙන්න පුළුවන්. ඒවත් හෙව්වොත් එහෙම අපිට පුළුවන් එතකොට මේ පහට ඊටාම ආසන්න අගයක් එතකොට ඒ තුලින් තෝරගන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටස මේකෙදි බැලුවොත් එහෙම මෙතන මේ අනිත් කොටසුත් දක්වලා තියෙනවා. නමුත් 5 කියන එක අපි හොයනවා නම් 5ට වඩා වැඩි වුණු අවස්ථාවේදී අපි ඒව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම 5ට වඩා වැඩි වුණු අවස්ථාවේදී අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඉහත වගුවේහි දකුණු පස කෙළවර තීරුවේ ඇති අගය අතුරින් 5ට ආසන්නම අගය 2 වන්නේ. එතකොට 5ට ආසන්නම අගය වෙන්නේ මේ දෙක කියලා දක්වලා තියෙනවා. 4.8යි 5.2.9 කියන එක කියලා දක්වනවා. ඒවා පිළිවෙලින් 2.2යි එතකොට 2.3 කියලා වර්ග කරලා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ 2.2 වර්ගය තමයි 4.8යි 4 2.3 වර්ගය තමයි 5.29 කියලා දක්වලා තියෙන්නේ. ඒ අනුව 4.8යි 4 හා 5.2.9 වර්ගමූල පිළිවෙලින් එතකොට 2.2යි 2.3ක් වේ කියලා දක්වනවා. සංඛ්‍යාත්මකව මේක දක්වන්නේ කොහොමද කියලා දක්වුවොත් එහෙම මේ 4.8.4 කියන එකේ වර්ගමූලය තමයි මේක දක්වන්නේ. එතකොට ඒක 2.2ක් වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අනිත් කොටස වෙන්නේ මේකේදී ඉතුරු කොටස 5.0 එතකොට 2.9 කියන එකේ එතකොට 5.2.9 කියන එකේ වර්ගමූලය එතකොට 5.2.9 කියන එකේ එතකොට වර්ගමූලය හෙව්වහම එතකොට 2.3ක් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට 2.3ක් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මොකද්ද කිට්ටු කියන එක ඇත්තටම දූල පුතාලට මේක තේරුම් ගන්න පුළුවන්. තව සංඛ්‍යාවක් එතකොට මේ දශම ස්ථාන එකක් තියෙනවා. තව දශම ස්ථානයක් තියෙනවා නම් තව ටිකක් කිට්ටු කරන්න පුළුවන් කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේකෙදී මේ අවස්ථාවේදී ඇත්තටම වැදගත් වෙන්නේ ඒ කලින් කියපු ඒ 4 කියන සංඛ්‍යාව එක දෙකේ වර්ගය කියන එක 3 වර්ගය කියන එක තමයි ඊළඟට 9 කියන එක. එතකොට මේ අතර එතකොට මේ 4යි 9යි කියන අතර තියෙන සංඛ්‍යාවල වර්ගමූලය එතකොට 4 වර්ගමූලය ඒ කියන්නේ 2ට කිට්ටු වෙනවා. ඒ වගේම 9 වර්ගමූලය ඒ කියන්නේ 3ට කිට්ටු වෙන. එතකොට ඒ අතර තමයි එතකොට මේ 5 6 7 8 කියන ඒ සංඛ්‍යාවල වර්ගමූලය තියෙන කියන එක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙයි. අපි ඊළඟ දවසේ මේකේ ආපහු පාරක් මේ ටික මතක් කරලා
මේක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි පාඩමේ අනිවාර්යෙන්ම ඒ පැවරුම් ටික ඒක ඉවර කරන්න අපි ඒක ඉවර කරෝතින් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට පන්තිය මෙතනින් අවසන් කරනවා දූල පුතාලාට සුබ රාත්‍රියක්. Thank you sir. Good night. good night. මොනවා හරි තියෙනවා නම් අහන්න නැත්නම් අපි මෙතනින් අවසන් කරනවා good night.